Okay, we'll start Patangama. We are going to talk about nature poem. Nature කියන theme එකේ තියෙන තව කවියක් කතා කරන්න යන්නේ. A bird came down the walk by Emily Dickinson. You can take your writing books. ඉන්න පොතේ මාතෘකාව දාගමු. මාතෘකාවයි කතෝරියගේ නම ලියාගන්න. Okay, we'll go to the author first. අපි අතුවරිය සම්බන්ධයෙන් විස්තර ටික කතා කරමු ඉස්සෙල්ලා. You can have your dictionary නම තියාගන්න. Now, if you want to follow about these authors deeply, මේ කතෝරු ගැන වැඩිපුර හොයන්න ඕන නම් you can search the Wikipedia. Wikipedia එකේ encyclopedia වල තියෙනවා මේ විස්තර. Now we are having a very brief points here. මෙතන අපිට තියෙන බොහොම කෙටි කතා බහක්නේ. But if you study harder, මේ කතෝරු ගැන ගොඩාක් ගැඹුරින් අධ්‍යයනය කරා නම් ඔවුන්ගේ ජීවිත ගැන බැලුවොත් එහෙම you can understand the basics of the poetry. මේ ඒගොල්ලන්ගේ ජීවිත කොහොමද කවියකට සම්බන්ධ වෙන්නේ, නිර්මාණයට සම්බන්ධ වෙන වගේ දේවල් හොඳට බලා ගන්න පුළුවන්කම තියෙනවා. Okay. වැදගත් දෙයක් આવොත් අපි ඔන්ලයින් කරගමු, ඉරගහගමු ටියුට් වල. පස්සේ අපි වැදගත් ටික ලියාගමු. Emily Dickinson was an American poetess. She can be introduced as a prolific private poetess. She has written nearly 1,800 poems, but fewer than a dozen were published during her lifetime. The work that was published during her lifetime was usually altered significantly by the publishers to fit the conventional poetic rules of the time. බලමු මොකද මේ කතා බහ කරන්න කියලා. අපිට එක පොයින්ට් එකක් තියෙනවා මේ ඇමරිකන් කියන කතාව තියෙනවා. ඇමරිකන් poetess කියන එක. වැදගත් ඒවාට ඉරි ගහගමු. She can be introduced as a prolific කියන්නේ කැපිපෙනෙන කියන්නේ යම් මට්ටමක සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති කරන්න බලා උදව් වුණු සාහිත්‍ය ජීවිතය තුළ කැපිපෙනෙන චරිතය prolific කියලා කියන්නේ. But private poetess, the word private මේක වචනයක් හම්බුනාම අපිට නේද? private කියලා කියන්නේ අප්‍රසිද්ධයි කියන එක. ප්‍රසිද්ධියටපත් උනේ නැහැ කියන එක. private poetess. මේ වචනේ පාවිච්චි කරන්න එපා මේ ඔයගොල්ලන්ගේ උත්තර ලියනකොට. මොකද ප්‍රශ්න පත්‍ර බලන කට්ටිය වචන දන්නවද දන්නේ නැහැ භාවිත කරනවා කියලා. ඒගොල්ලෝ වෙනම අර්ථය තේරුම් ගත්තොත් එහෙම but here in what do you call in literature, we call some people as private people because they are not famous. ඒගොල්ලෝ ප්‍රසිද්ධ කට්ටිය නෙවෙයි. ලංකාවේ පවා සමහර කවින් ඉන්නවා ඒගොල්ලන්ගේ නම් වලින් නෙවෙයි කවි ලියන්නේ. කවුද කියලා දන්නේ නැහැ. ඉතින් එයා මැරිලා ගියට පස්සේ දන්නේ නැහැ කවුද ලිව්වේ කියලා. එයා විතරයි දන්නේ. ඒ වගේ ඉතිහාසයක් ලෝකෙත් තියෙනවා ලංකාවෙත් තියෙනවා. So she has written nearly 1,800 poems. කවි 1,800ක් විතර ලියලා තියෙනවා. කියන්නේ professional කියන එක මේ කියන්නේ. When you think about the professional poetry in the world, වෘත්තීමය කවිත්වය ගත්තොත් එහෙම සාමාන්‍ය ජීවිත කාලය තුළ කවි 10,000ක් විතර 7,000ක් මේගොල්ලෝ ලියනවා ජීවිත කාලයක. කියන්නේ ඒක මහා පරිමාණයක් නේ.
අපි අතින් බිහි වෙන ලංකාවේ කවියෙක් අතින් බිහි වෙන්නේ ගොඩක් කරන අවුරුද්දට කවි 20ක් 30ක් වගේ පොඩි ප්‍රමාණයක් බිහි වෙන්නේ. But that is different. So they wrote in large numbers. ඒ වුණාට fewer than a dozen දුසිමකටත් වඩා dozen කියන්නේ දුසිමක් 12කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි ඇගේ ජීවිත කාලය තුල ප්‍රකාශයටපත් වෙලා තියෙන්නේ. The work that was published ඒක මේ private කියන්නේ එකයි අපි. The work that was published during her lifetime ඇගේ ජීවිත කාලය තුල පවා ප්‍රකාශනයටපත් වුණු දේවල් was usually altered. මේවා alter කරන වෙනස් කරනවා කියන්නේ හෙට්ට මෙහෙට්ට කරනවා වචන කර හෙට්ට මෙහෙට්ට කරලා අදහස් හෙට්ට මෙහෙට්ට කරලා significantly කැපී පෙනෙන ඒ වෙනස්කම් දකිනවා අපි ඇගේ නිර්මාණ තුළ. ඒක කරන්නේ publishersලා මුද්‍රණකරුවෝ ප්‍රකාශකයා තමයි කරන වෙනස් කරනවා. To fit the conventional poetic rules of the time. ඒ යුගයේ තිබුණු සම්ප්‍රදායානුකූල කාව්‍ය නීතීන්ට අනුගත වෙන්න තමයි මේ වැඩේ කරන්නේ මේගොල්ලෝ. ඒක ඉතිහාසයේ තිබුණු ලොකු ගැටලුවක් නේ. සම්මතයට ලියන්න ඕනේ, සම්මතය බලනවා, සම්මතය විඳින්න බෑ නේ. අපිට ලංකාවේ තියෙනවා ඔය පරණ කවි තියෙනවානේ, සංදේශ කාව්‍ය වගේ විරිත් තියෙනවා, රීති තියෙනවා, කඩන්න බෑ. කැඩුවොත් ඒක පිළිගන්නේ නැහැ ඒ දවස්වල. But however this was changed. වෙනස් වෙනවා. සමහර කවි විප්ලව කරනවා. Dickinson's poems are unique for the era in which she wrote. ඇගේ කවි ඇය කාව්‍යකරණයේ යෙදුණු era කියන යුගය කියන එකනේ. ඒකේ unique සුවිශේෂී භාවයක් දක්වනවා. Short lines කෙටි පේලි තමයි දකින්න හම්බෙන්නේ short lines. Typically lack titles. මාතෘකා පාවිච්චි කරන්නේ නැති රටාවක් දකිනවා අපි often use slant rhymes නේ. Rhyming patterns ඒවා පිළිවෙලක් නැහැ. අපිලිවෙල rhyming patterns භාවිත කරපු as well as unconventional capitalization and punctuation. ඒකේ කවිය තුළ අපි දකින බොහෝ ලොකු දෙයක් තමයි සම්ප්‍රදායික නොවන මේ වැදගත් පොයින්ට් එකක් මේ කතාව. සම්ප්‍රදායික නොවන capitalization එක. මේ කියන්නේ capital අකුරු භාවිත කරනවා කවිය මැද තනින් තනින් භාවිත කරනවා. මේ කවියත් අපි දකිනවා ඒක. punctuations විරාම ලක්ෂණ භාවිත කිරීමත් එයාගේ අමුතුයි ඒවා. ඒක කවියට ආවේනික වූ දෙයක්. But though inquired අපි යකින් අහුවොත් she has the ability of explaining it. අපි ලියන කවිය පැහැදිලි කිරීමේ හැකියාව අපිට තියෙනයි. මම එතෙන්ට punctuation mark එකක් දැම්මේ. අයි මම එතෙන්ට capital එකක් දැම්මේ කියන එක මගෙන් කවුරු ගහනවා නම් මට ඒක පැහැදිලි කරන්න පුළුවන්. ඒ වගේ ඒක යාගේ ආකෘතිය රටාව. Many of her poems deal with themes of death and immortality. ඇගේ තේමාවන් මරණය, mortality අමරණීයත්වය වගේ දේවල් ගැන තමයි කතා කරන්නේ. Her style of writing poetry is often praised for condensation and the precise description to create a single impression and the mood. එතකොට මේකත් වැදගත් කතා බහක්. ඇගේ කාව්‍ය කරණයගේ රටාව කියන එක නිරන්තරයෙන් වර්ණනා කිරීමකට ලක් කරනවා, ප්‍රයස් කරනවා condensation. condense කරනවා කියන්නේ ඒක රාශී වීමක් කියන එක. ගණි කියන්නේ එකට කැටිවීමක් කියන එක. ලියා ගන්න තේරුම්. ඒකාත්මිකතාවය නැත්නම් ඒකීය භාවය වගේ අර්ථයක් තමයි සිංහලෙන් කිව්වොත් ගන්න වෙන සිංහල කවි සම්බන්ධයෙන්. And the precise description බොහොම නිවැරදි පැහැදිලි කිරීම මේ කවිය තුළ තියෙනවා to create a single impression. single impression එකක් කියන්නේ යම් කිව්වොත් එහෙම යම් ප්‍රකාශයක් යම් බලපෑමක් impression එකක් නේ. ඒක single ඒකාත්මිකතාවයක් තියෙනවා. නිර්මාණයේ ඒකාත්මිකතාවය කියන එක. මෙන්න මෙහෙම කතාවක් ඔක කවියක් කියවනකොට අපිට විවිධ වූ ඉම්ප්‍රෙෂන්ස් එන්න පුළුවන්. විවිධ වූ moods එන්න පුළුවන්. නේද? ඔයගොල්ලෝ නිකමට සරල කවියක් ගන්නකො අපේ ලංකා ජන කවියක් ගන්නකො ඉන්නේ දුම්බරයි මහ කළුවලක් යට එහෙම කවියක් තියෙනවනේ සිව්පද කවියක් නේ. ඒකේ අර කියනවා මේ කරවලේ බතු කාගෙන නේ මල සෞතු වතුර බීගෙන
බොර වතුර බීගෙන ඉන්නවා කියලා කියන්නේ. ඒකට අපිට දකිනවා මේ එතන දුම්බර මේ කන්ද මතක් වෙනවා, පතල් මතක් වෙනවා, කන කෑම මතක් වෙනවා, බොන වතුර එක මතක් වෙනවා. වගේ එක පැත්ත මතක් වෙනවා. ආය අහනවනේ යන්නේ කවදාද මව්පියෝ බලන්නට කියනකොට එතකොට එයා එතනින් ඉවත් වෙනවනේ. එයාගේ හිත තව සෙටින් එකට ගෙනියනවා. දමව්පියෝ ඉන්න තැනකට, ගමට, නගරයට ගෙනියනවා. ඒතර ඉම්ප්‍රෙෂන් එක සිංගල් නැහැ එතන. අපිට දෙමව්පියෝ ගැනත් හිතෙනවා. මෙයාගේ ගමේ ජීවිතය ගැනත් හිතෙනවා. කෑම බීම ගැනත් හිතෙනවා. කන්ද ගැනත් හිතෙනවා. එක මූඩ් එකකට අපිව ගේන්නේ නැහැ. But here in her poetry we can see this single impression or the mood. ඒක අපි දකිනවා. It is very difficult to write poems like that. ඒක හරි අමාරු ලියන්න. එහෙම ලියන්න පුළුවන් නම් ඒක විශිෂ්ට කවි කියලා තමයි අපි සැලකන්නේ. දැන් ඕනෑම කවියක ප්‍රබලත්වය තීරණය වෙන කාරණාවක් තමයි මේ ඉම්ප්‍රෙෂන් කියන එක. ඒක සිංගල් වෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මූඩ් එක අපිට සිංගල් දෙන්න පුළුවන් නම් හොඳයි කියලා තමයි අපි පවා සාහිත්‍යදී කතා කරන්නේ. To Emily Dickinson, nature is a living force. එයට අනුව සබාදහම කියලා කියන්නේ බලත්මක දෙයක්. ජීවමාන බලයක්. Its inmates, particularly inmates කියන්නේ පදිංචිකරුවන්, එහි සංඝටකයන් කොටස් කියන ඒවා. Particularly animals and birds are personalities with their own quirks and eccentricities. Quirks and eccentricities කියන්නේ ඔවුන්ටම ආවේනික වූ ලක්ෂණ සහ පැවැත්මන් වගේ දේවල්. ඒවා අනන්‍යතාවයන් තියෙන. මේ වචන දෙක එකට අපි කතා කරන වචන දෙකක්. But also has dignity and pride නේ. අභිමානයක්, ආඩම්බරයක් ඔවුන්ටම කියලා තියෙනවා. මේ ඒ සම්බන්ධයෙන් කතා කරනවා. In this poem, the bird is seen. මේ කවිය පවා අපි කතා කරන කුරුල්ලෙක් ගැන කතා කරන්නේ. ඒ යම් අභිමානයකින් ජීවත් වෙන කුරුල්ලෙක්, self sufficiency, ස්වයං පෝෂිතත්වයෙන් ජීවත් වෙන කුරුල්ලෙක් ගැන තමයි අපි මේ කවිය තුල පවා කතා කරන්නේ. It is self assured. ස්ව සහතිකත්වයක් තියෙනවා නේ. තමන්ගේ ජීවිතය ගැන සහතිකත්වයක් තියෙනවා. Living its own life. ඔහුගේ ජීවිතය ගෙවනවා. Finding its own food. තමන්ගේ කෑම හොයා ගන්නවා. බලන්න මේ ජීවිත කොයිතරම් ස්වාධීනද කියලා බලන්න මේ සත්ත්ව ලෝකේ අපි කවිය කතා කරද්දී ඔයගලන්ට තේරෙයි. You can understand, you can see the independence of the life of a bird. We know that birds are the last free creatures of the world. ලෝකයක ජීවත් වෙන්න පුළුවන් අවසාන නිදහස් ජීවියා තමයි කුරුල්ලා කියලා අපි කියන්නේ. එහෙම තමයි සලකන්නේ පරිණාමය සහ ජීව විද්‍යාව තුළ. When the poet persona offers it some live food, persona කියන්නේ පුද්ගලයා. poet කවියා නම් වූ persona පුද්ගලයා. මේ කවිය තුළදී අපි දකිනවා කැම ටිකක් දෙන්න හදන කුරුල්ලට it refuses it and flies away. එහෙම ඉවත් තිය යාමන්න තියෙන ඌට උගේ ආඩම්බර අභිමානය තියෙනවා. ඌ පරිසරයේ කොටසක් අපේ කැම ඌට ඕනේ නැහැ කියන කතා බහක් කියන්නේ. This experience is not confined to place and time. මේ අත්දැකීමක් නේ. කවියා ඉදිරිපත් කරන්නේ යම් අත්දැකීමක්. The poet presents a certain life experience. It's not confined to place and time. ස්ථානයට වෙලාවට බලපාන එක නෙවෙයි. ඒ ස්ථානෙන් ඒ කාලයක මේක යුෂ්‍ය. හැම කාලයකම වෙන්න පුළුවන් දෙයක්. ජීවියා හැමදාම හිටියා. කුරුල්ලා හැමදාම හිටියා. It could happen anywhere and it's timeless. ඒතර බලන්න කොහේ හෝ ඕනෑම තැනක සිද්ධ වෙන්න පුළුවන් නම් නිශ්චිත කාලවකවානුවක් නැත්නම් අපි කියනවා ඒක යුනිවර්සල් පොයට්‍රි එකක් කියලා. මේ කවිය 1800 ගණන් වල අපි දකිනවා ඒක සැබෑවක් කියන එක. අදත් ඒක සැබෑවක්. වෙනසක් නැහැ. කුරුල්ලෙක් කොහේ හිටියත් ඒක සැබෑවක්. එහෙනම් මේක යුනිවර්සල්. නේ. කවියක් යුනිවර්සල් වෙන්නේ අන්න ඒ හින්දා. විශ්වීය වෙන්නේ. එතන පොයින්ට් එක ගන්න පුළුවන් මේක යුනිවර්සල් පොයට්‍රි කියන එක ගන්න පුළුවන් විශ්වීය කවිත්වය කියන එක. යුනිවර්සල් පොයට්‍රි කියන්නේ විශ්වයට කවි ලියනවා කියන එක නෙමෙයි. විශ්වීය කවියක් වෙනවා. සෑම කාලයකටම සෑම තැනකටම පොදුව ගන්න පුළුවන්. සෑම රටකම මේක කියවන්න පුළුවන් කියන එක. She was born in 1830 in Massachusetts, USA.
a successful family with strong community lies can සමාජ සම්බන්ධතා ප්‍රජා බැඳීම් කියන ඒවා ශක්තිමත් පවුලක තමයි ඉපදෙන්නේ. She lived a mostly introverted and reclusive life. ඒ කියන්නේ බොහොම කුලයට ජීවිතයක් කියන එක මේ එළියට බහලට එන්නේ නැති ඇතුළෙම හිර වෙච්ච අන්න එහෙම ජීවිත තමයි ගත කරලා තියෙන්නේ. She studied at the Amherst Academy for 7 years. Considered an eccentric by the local, she became known for her penchant for white clothing and her reluctance to greet guests or later in her life even leave her room. Most of her friendships were therefore carried out by correspondence. කියන්නේ යාගේ අධ්‍යාපන ලැබුම් තැන මෙතන කතා කරනවා locals කියන මිනිස්සු මෙයා කුලයට එක්කෙනෙක් කියලා තමයි සලකන්නේ. මේ සුදු white clothing සුදු පාට ඇඳගෙන ඔහි අතුලටලා ඉන්නවා. අමුත්තන්ව මුහුණ දෙන්න යන්නේ නැහැ. අමුත්තු ගෙදරට ආම කතා කරන්න යන්නේ නැහැ. ඒ වගේ චරිතයක් මේක. අන්තිමට මෙයා කාමරෙන් එළියට එන්නෙත් නැහැ. කාමරය ඇතුළෙම ඉන්නවා. ඒක මන්නේ ජීවිත කොහොමද කියලා බලන්න. කාමරය ඇතුළෙම ඉන්නවා. ඉඳලා එළියට වහින්නේ නැහැ. ඉතින් කවි ලියනවා. ඒ වගේ ජීවිතයක්. බොහෝ මිත්‍රත්වයන් යා තියාගෙන තියෙන්නේ ලිපි මාර්ගෙන් correspondence කියන ඒවා. අවුරුදු she died in 1886 ඒ කියන්නේ අවුරුදු 56 මැරිලා තියෙනවානේ. අවුරුදු 56 විතර මිය ගිහිල්ලා තියෙනවා. right අන අපි අනුමාතුකක් දාගමු poet කියලා. in your writing books you can have a subtopic called poet. වැදගත් කාරණා ටික දැන් අපිට හම්බුණා. ඒ සම්බන්ධ කරගෙන අපි වාක්‍ය 3-4ක් හදාගන්න. සමරයිස්ඩ් එකක් කියන්නේ ඉතාමත් සාරාංශගත බහු මානයකට යන්න පුළුවන්. කියන්නේ අර්ථය ගොඩාක් තියෙන්න ගොඩාක් කරුණු කතා කරන්න ඕනේ. හැබැයි සාරාංශගත වෙන්න ඕනේ. ගැඹුරු වචන පාවිච්චි කරලා මේක හදාගන්න ඕනේ නේ. වැදගත් කාරණා තියෙන ඇමරිකන් කතාව වැදගත් වෙනවා. ඒ වගේම the short lines, typical act titles, slant rhymes, unconventional capitalization, punctuation වගේ වචන ටිකක් කීපයක් ගන්න පුළුවන් නම් හොඳයි. යාගේ රිද්ම් එකක් එතන තිබුණානේ. යාගේ ලක්ෂණ ටික. death and immortality ගැන කතා කරපු කෙනෙක්. යාගේ අර condensation එක, single impression, single mood ඒවා වැදගත් කාරණා. මේ කවියේ තියෙන දේවල් කතා කරන්න යන්න ඕනේ නැහැ. එච්චර තමයි ගන්න වෙන්නේ නැහැ. ඔයාගේ අර හුදකලා ජීවිතය අපිට වැඩක් නැහැ මේ කවියට. හරි මොනාඩි 3-4ක් දෙන්න.
right එලා ඉති කියලා හිතෙනවා අපි යම් part B වලට ඒ කියන්නේ poem එක කතා කරමු අපි whatever the points I am discussing මම කතා කරන කරුණු ඔයගොල්ලෝ point out කරගන්න ඕගොල්ලන්ගේ මාතෘකාව යටතේ poem කියන එක so it's a very simple poem එක සරල කවියක් මට කියන්න මේකේ spellings වල වෙනසක් මොකක් හරි තියෙනවා නම් මේ අචුපතත් එක බලන්න තමයි 5 verses පහක් තියෙන කවියක් you can have your textbook with you අචුපත ළඟ තියාගන්න ඒකේ වෙනසක් එනවා නම් මට කියන්න right මාතෘකාව topic එක ගත්තම theme එක nature ඇටලුවක් නැහැ සබාදහම ගැන කතා කරන්නේ you know that when the theme becomes nature සබාදහම කියන මාතෘකාව තේමාව වෙනකොට අපි සබාදහමේ objects තමයි පාවිච්චි කරන්නේ here we are having objects යම් යම් බාණ්ඩ materials තියෙනවා මේක කුරුල්ලෙක් ඉන්නවා මෙතන ඒක object එකක් නැත්නම් කවියා ඔහුගේ නිර්මාණය කරන්න භාවිතා කරන්නා වූ දේවල් කුරුල්ලෙක් අපි දැක්ක දැන් ඊගල් කියන කවිය තුල කුස්සෙක් එයා පාවිච්චි කරනවා මේ කවිය තුල කුරුල්ලෙක් පාවිච්චි කරනවා නයිටින්ගේල් ගේ කතාවේ නයිටින්ගේල් ඉන්නවා ගහ ඉන්නවා ඒ වගේ ඒක objects පාවිච්චි කරනවා so this becomes a nature poet because we are having certain natural objects and we are discussing about something natural ස්වභාවික වූ දෙයක් සම්බන්ධයෙන් අපි කතා කරනවා ඒ හින්දා මේක nature පැත්තට බලන මාතෘකාව තියෙන්නේ a bird came down the walk ඒතරම මාතෘකාවක් නැහැ නේ එයාගේ කවිවල මාතෘකාවක් නැහැ කියලා අපි කතා කරානේ පසු කාලීනව මේ අපි හදාගත්ත මාතෘකා නේ මේක කවිය පළවෙනි පේලිය ඒකයි එහෙම දාලා තියෙන්නේ එයාගේ රටාව තමයි මාතෘකා නැති එක now there's another thing I want to tell you regarding poetry you may have seen these things ඔයාලා මේවා දැකලා ඇති අපි ලියන කවිවලත් ඔයාලා දැකලා ඇති මේක මාතෘකාව දානවා මාතෘකාවක් තියෙන ගොඩක් කවිවල සමහර කට්ටිය කරන වැඩේ මාතෘකාව අයින් කරන එකනේ මාතෘකාවක් දාන්නේ කවියට හඳුනා ගැනීමක් අවශ්‍ය නිසා සමහර කට්ටිය කරන වැඩේ තමයි මාතෘකාවලුත් යම් දෙයක් කියනවා කවියේ අන්තර්ගතයේ නොකියවෙන යමක් මාතෘකාවෙන් කියන්න උත්සාහ කරනවා එහෙමනම් මාතෘකාවක් දාන එක හොඳයි සමහර කට්ටිය කියනවා මාතෘකාවක් දාන එක කවිය රස විඳින්න බාධාවක් කියලා මාතෘකාව නැතුව තියෙන එක හොඳයි කියලා සමහරවිට ඔයගොල්ලෝ දැකලා ඇති කවිය පාවිච්චි කරන රූපයක් දාලා ඒ රූපයත් එක්ක කවි ලියනවා ඒක එපා කියන කට්ටියක් ඉන්නවා ඒක හොඳයි කියන කට්ටියක් ඉන්නවා ඒ වගේ විවිධ වූ මත තියෙන කවි සම්බන්ධයෙන් මාතෘකාව මෙතන මාතෘකාව හිතුවොත් එම bird came down the walk එකක් කියන්නේ මිනිස්සු වෙදින්න භාවිතා කරන මාවතක් නැත්තම් ඔයගොල්ලන් ගෙදර ඉස්සරහා තියෙන තනකොළ වවාගත්ත පොන්චි පිට්ටනි කෑල්ල වෙන්න පුළුවන් ඇවිදින තීරය වගේ දෙයක් මේ මාතෘකාවේ ගැටුමක් තියෙනවා මේ ගැටුම තමයි සබාදහම සහ කෘතිමත්වය කියන එක bird signifies the naturalism the walk signifies the artificial නැත්නම් materialism වගේ අර භෞතිකත්වයේ භෞතිකවාදී දෙයක් නැත්නම් කෘත්‍රිම භාවය ගැන කතා කරනවා දෙපැත්තේ ගැටුමක් තමයි මෙතන තියෙන්නේ the walk is something created by humans අපි හදාගත්ත දෙයක් මේ bird something natural ඒක අපේ කිසිම බලපෑමක් නැහැ කුරුල්ලට අදගත් කාරණා ඔයගොල්ලෝ පොයින්ට් ෆෝම් එකෙන් ලියා ගන්න විස්තර කරන්න උත්සාහ කරන්න එපා
Okay, we got the first verse. Second verse එක බලමු. දැන් මම පළවෙනි line එක ගැන කිව්වා. මම කතා බහක් කරා. The bird came down the walk. කුරුල්ලෙක් came down the walk ආවා walk එක උඩට came down කියන එක එන උඩින් තමයි ඇවිල්ලා තියෙන්නේ. So transition of the settings නේ. අපිට යන්න බැහැනේ අහසට. අපිට පියාඹන්න අපි පොළවේ ඉන්න මිනිස්සු. ඒ දහස අපිට නැහැ. You can use an aeroplane to fly, but it is not your flying. It is the aeroplane flying. අපිට බැහැ වැඩේ කරන්න. The bird has a two world life එකක් තියෙනවා උඩ. එකක් තමයි අහස ජීවිතය අනිත් එක පොළවේ ජීවිතය කියන එක. එන්නම උඩින් තමයි පහළට ඇවිල්ලා තියෙන්නේ. The bird came down the walk එක උඩට ආවා. උඩ ඌ ආවේ අපි හදපු කෘතිම ලෝකේ. අපි තමයි මේ කෘතිම ලෝකේ හදාගෙන තින්නේ. නේ? මිනිසා කියන පුද්ගලයා හදාගත්තු කෘතිම ලෝකයක් තමයි walk එක. දෙන්න අරුව අහනවා ඉතින්. ඌ දන්නේ නැහැ මේ කෘතිම ලෝකයක් කියන එක. උට තේරෙන්නේ නැහැ. ඔවල් දැකලා ඇති ලයිට් කණු වල ඉස්සර කාලේ දැන් නම් මේක දකින්න අඩුයි මේ වයර් එක වෙනස් කරලා තියෙන හින්දා වයර් පාරේ යන කරන්ට් වයර් වල වවුල එල්ලලා මැරෙනවා. වවුල දන්නේ නැහැ මේ කරන්ට් වයර් එක කියලා. ඒ අපි කරපු වැරද්දක් ඒක නේ. අපි සිකරන පොලිතින් කාලා මෝ කොච්චර මැරෙනවද? ඒක අපේ ඉෆෙක්ට් එක. අපි කරන බලපෑම කියන එක. අපි හින්දා ගොඩක් සත්තු විනාශ වෙලා ගිහින් තියෙන මිනිසා නිසා. අපි නිසා ගොඩක් දේවල් නැති වෙලා තියෙනවා ලෝකෙට. අපි නැතු වුණොත් මේ ලෝකෙ ඉන්න ඔක්කොම මිනිස්සු මැරුණොත් ස්වභාව ධර්මයට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි මේ ලෝකෙ ඉන්න ඕන ජීවි කොටසක් නෙවෙයි. We then you are learning in science that every animal, every living being is connected with the other. හැමෝම අනිත් එකට සම්බන්ධයි. We are knowing something called food chains, food webs වල කතා කරනවානේ. ඒ ඕන තැනක හොඳට හිතලා බලන්න මිනිහා අයින් කරා කියලා මේ ලෝකේ පැවැත්මට කිසිදු බාධාවක් නැහැ ඒක. හැබැයි මේ ලෝකේ ඔක්කොම කුරුල්ලෝ ටික එකපාරට මැරලා දැම්මොත් එහෙම ඒක ලොකු